right අපි අවසානට කරේ වායු නියම කොටස නැත්නම් sorry වායු කියන කොටසේදී වායු නියම තුනක් තියෙනවා කියලා අපි කතා කරා වායු කොටසේදී ඒකේ බොයිල් නියමය චාල්ස් නියමය ඊට පස්සේ පීඩන නියමය නැත්නම් චාල්ස්ගේ දෙවෙනි නියමය කියලා යනවා. ඒතර අපි හැමදාම කතා කරා කියන වායු කොටසේදී තියෙනවා ස්කන්ධය නැත්නම් අනුපමාණය කියන එක. ඊට පස්සේ තියෙනවා පරිමාව ඊට පස්සේ පීඩනය හා උෂ්ණත්වය කියන ඔන්න ඔය භෞතික සාධක හතරක් ගැන තමයි අපි ඔය වායු නියම වලදී කතා කරන්නේ. ඔය හැම වායු නියමයකම මෙයා නියතයක්. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න පරිපූර්ණ වායු කියන එකත් නියතයක්. පරිපූර්ණ වායු තත්ත්වය ගැන ඊළඟ කොටසේදී කතා කරනවා. එතකොට අචල වායු ස්කන්ධයක්. මේ ස්කන්ධය එහෙම නැත්නම් මෞල ප්‍රමාණය ඔය මොක නියතයි කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අචල වායු ස්කන්ධයක කියලා පටන් ගෙන තමයි වැඩේ පටන් ගන්න. බොයිල් නියමයේදී කියන උෂ්ණත්වයේ නියත නම් පරිමාව පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එහෙම නැත්නම් BV ගුණිතය නියතයක්. හරිනේ. එතන මේකේ අකුරක් දාලා සමාන කරගන්න පුළුවන්. ඒතර BV ගුණිතය නියතයක්. ඊළඟ P1 V1 සමානයි P2 V2 කියලා යන්න පුළුවන්. ඊට පස්සේ අචල වායු ස්කන්ධයක දෙවෙනි එක යනවා. දෙවෙනි එක ඇත්තටම අපිට වැදගත් කෙනෙක් වෙනවා. ඒකට හේතුව තමයි පීඩනයේ නියත විට අචල වායු ස්කන්ධයේ පීඩනයේ නියත පරිමාව සමානුපාතික උෂ්ණත්වය. අයි මේක වැදගත් වෙන්නේ මේක තමයි අපි සාමාන්‍ය ප්‍රසාරණය කියලා කියන්නේ. උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස් වෙයි. ඒ නිසා මේක දෙවෙනි නියමයි දෙනවා. ඒ වගේම ඉතාම වැදගත් එකක් වෙනවා තුන්වෙනි නියමය. ඒ තමයි අචල වායු ස්කන්ධයක පරිමාව නියතීට පීඩනය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. මේක වායු වලට විතරක් විශේෂ තත්ත්වයක්. ඒ කියන්නේ මෙතෙක් උෂ්ණත්වයත් එක්ක පරිමාව විතරයි වෙනස් වුනේ. හරිද? දැන් උෂ්ණත්වයත් එක්ක පීඩනය වෙනස් වීමක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ඔයාලට මතක නම් ප්‍රසාරණතාවය ගැමා කියලා කතා කරේ. එතකොට මෙතනට පීඩනයේ නියත අවස්ථාවේදී ගැමා පී කියලා එකක් කතා කරන්න වෙනවා. ඒ වගේම අලුත්ම එකක් කතා කරන්න වෙනවා. මේකට කියන ප්‍රසාරණතාවය නෙමෙයි මේකට කියන පීඩන සංගුණකය කියලා එකක්. තව ගැමා එකක් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස් වෙනවා. ඒතර මේකේ නම් කිව්වේ සෙල්සියස් 1කින් ඒකක පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වෙනස් කිරීමේදී පරිමාවයේ සිදුවන වැඩිවීම. දැන් මේකට දක්වන්න ඉන්නේ සෙල්සියස් 1කින් උෂ්ණත්වය ඒකක පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වෙනස් කිරීමේදී පීඩනයේ සිදුවන වෙනස කියලා ගැමා එකක් අර දක්වන්න වෙනවා. මේකට කියනවා ගැමා V නියතයි P නියතයි කියන. ඒ අනුව වායුවකට සම්බන්ධව ගැමා P ගැමා V කියලා දෙකක් කතා කරන්න සිද්ධ වෙනවා. ඒකත් මතක් කරමින් අපි වායු නියමයේ අපි ප්‍රස්තාර ඇඳා ඊට පස්සේ ගණන් දෙකක් තියෙනවා මේ විශේෂයෙන් මේ කුවිල් නල සම්බන්ධ ගැටලු. ඒතර ඔයාලා දන්නේ කුවිල් නල කියන වචන මම කලින් පාවිච්චි කළා නැහැ. කුවිල් නලයක් කියන්නේ හීනි දිග නලයක්. ඒකාකාර අභ්‍යන්තර 3යි එක අභ්‍යාස දින ගාන ඒකාකාර අභ්‍යන්තර හරස් කඩක් ඇති සිහින් නලයක් තුල 20 සෙන්ටිමීටර අසදිය කඳන් මගින් සංවෘත කෙරවලේ අචල වායු ස්කන්ධයක් හිරගෙන තිබේ. මෙන්න මේව කතාවක් එයා කියන මේ වගේ එකකින් මේක පැත්තක් වහලා දෙනවා. ඔන්න ඕක තමයි හීනේ මීටරයක් විතර දිග නලයක් තමයි කුවිල් නලයක්. අතරක මේ තියෙන කුවිල් නලයක්. ඒතර කුවිල් නලයේ ගානක් තමයි ඔය තියෙන්නේ. නම ඒගොල්ලෝ කියලා නැහැ. සෙන්ටිමීටර් 20ක් දිග රසදිය කඳක් මගේ. මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? හිරගෙන තිබේ. නලය තිරස් ලෙස පවතින විට නලය සිරස් ලෙස පවතින විට වායු කඳේ දිග සෙන්ටිමීටර් 20කි. එතන නලය එක් අවස්ථා ගැන කියන්න වටන්ගෙන තියෙනවා. නලය සිරස්ව පවතින විට වායු කඳේ දිග රසදිය කඳේ දිග නෙමෙයි රසදිය කඳේ දිග වෙනස් වෙන්නේ නැහැ නේ අල කරයි කියලා. එතකොට වායු කඳේ දිග වෙනස් වෙනවා ඇයි ඒ? ඒකට හේතුව තමයි දැන් මේක මෙහෙම තියෙනකොට එන පීඩනය හා ඇල කරනකොට පීඩනය වෙනස් වෙනවා. අපි ඒකත් චුට්ටක් බලමු. මේක 20 සෙන්ටිමීටර කියලා තියෙනවා. මේ ගාන ඇත්තටම හරස්කඩ වර්ගමලයේ නියතයි කියන එකත් ඉතාම වැදගත්.
වායුගෝලීය පීඩනය 80යි Hg සෙන්ටිමීටර් ලෙස සලකන්න. ඒ කියන්නේ 76 සාමාන්‍ය ෆයි නැත්නම් V0 කියන එක කියනවා. සාමාන්‍ය 76 මේකෙදි රසදිය මිලිමීටර් 80ක් විතර සලකන්න කියලා තියෙනවා. එක් එක් අවස්ථාවේදී වායු කඳේ දිග ගණනය කරන්න. නලය සිරස් ලෙස විවෘත කළ ඉහළට පවතින විට. මෙතන වැරදි මම ඇඳලා තියෙනවා. නලය තිරස් ලෙස පවතින විටද කියලා කියන්නේ. මේක 20 සෙන්ටිමීටර කියලා තියලා තියෙනවා. මේකත් 20යි. එතකොට දැන් කියනවා නලයේ සිරස් ලෙස මෙන්න මේ අතර පවතිනකොට මේක කොහොමවත් 20මනේ මෙන්න මේ දිග තමයි අහන්නේ. දැන් ඔයාලට තේරෙනවා තර්කය. ඔයාලට පේනවා වෙනස. දැන් මෙයා මේ අතර ඉන්නේ නැති මෙතෙන්ට එන්නේ V0 විතරයි. වායුගෝල පීඩනය විතරයි. හැබැයි මෙයා මේ අතර හිටගත්ත ගමන් මෙතනින් V0 වායුවට පීඩනය එනවා P සමානයි P0 ධන H rho g එක. මේ රසදිය කඳ වගේ පීඩනය යනවා. ඒ අනුව ඔයගොල්ලන්ට පේනවා මේ නලය තිරස්සදියේදී හා සිරස්සදියේදී වායුවට ඇතිවන පීඩනය වෙනස්. මේක P1 කියලා ගත්තොත් මේක P2. දැන් තියෙන්නේ සාමාන්‍ය බල සමීකරණ ලියන්න තියෙන්නේ P1 V1 සමානයි P2 V2. දැන් ඔයාලට පේනවා වායුව පිට වෙන්න බෑ. අචල වායු ස්කන්ධයක් තියෙන්නේ. ඇල කරා කියලා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව පීඩනයේ පරිමාව. මෙතන මම කෙලින්ම රසදිය මිලිමීටර වලින් ආදේශ කරන්නම්. සෙන්ටිමීටර වලින් ගත්තොත් 8යි. රසදිය මිලිමීටර සෙන්ටිමීටර. මෙතන වැරදි මම ලියලා තියෙනවා නේ. රසදිය සෙන්ටිමීටර. එතකොට P1 කියන්නේ 80යි. මේක මේ විදිහට ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට V1 කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වාරයක්. ඒ කියන්නේ වායු පරිමාව. හරස්කඩ වර්ගඵලයේ වාරයක් වායු කඳේ දිග 20යි සෙන්ටිමීටර. දැන් මම අර එදත් කිව්ව මේ වගේ සමීකරණයකට ආදේශ කරද්දී එකම ඒකකයකින් ආදේශ කරන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් P2 කියන්නේ කීයද? ඒක ඔයගොල්ලන්ට පේනවා P2 කියලා කියන්නේ P0. මේක රසදිය සෙන්ටිමීටර වලින්ම ගන්න පුළුවන්. මොකද රසදිය සෙන්ටිමීටර 20ක් නෙමේ සෙන්ටිමීටර 20ක් උස රසදිය කන්ද මගින් ඇති කරන පීඩනය සමානයි. ඒතර රසදිය සෙන්ටිමීටර 20යි. ඒතර මේක 20යි මේක 80යි. අනුව 100යි රසදිය සෙන්ටිමීටර. අනුව මේක 100යි. ඒ වගේම V2 ගන්න පුළුවන් ඒ වාරයක් L කියලා. හරස්කඩේ නියතයි කියන එක ඉතාම වැදගත්. ඒව නොවුනා නම් මට ඒ සම්බන්ධය ගන්න අමාරුයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා හරස්කඩ වර්ගඵලයේ සමානයි අවස්ථා දෙකේදීම කැපිලා යනවා. රසදිය සෙන්ටිමීටර කියන එක කැපිලා යනවා. මිලිමීටර නෙවෙයි සෙන්ටිමීටර. ඒ වගේම ඉතුරු කපන්න පුළුවන් ඒවා තියෙනවා නම් කපලා දාන්න. ඉලක්කම් වලින්. එතකොට මෙතන එනවා 8 වරක් 2 16ක් සෙන්ටිමීටර සමාන L. මම කියවනේ ආදේශ කරපු එකෙන් තමයි උත්තරේ එන්නේ. 10යි සෙන්ටිමීටර කියලා එනවා. ඒතර දැන් ඕකේ තව අවස්ථා තියෙනවා මේක. අංශක 60කින් ආනත කරාට පස්සේ කියලා කියනවා. ඒකත් මම චුට්ටක් කියලා දෙන්නම්. ඉතින් අවුලක් නැහැ. උතන 16යි. 16 සෙන්ටිමීටර. ඔව් 8 16 සෙන්ටිමීටර. එතකොට සෙන්ටිමීටර 60කින් ආනත කරාට පස්සේ එතන මම හැමදාම කියලා තියෙනවා දැන් මෙන්න මේ වගේ ගන්නෙ. දැන් මේකේ සිරස් උස තමයි එන්න ඕන. කියන්නේ මෙන්න මේ උස තමයි එන්න ඕන. එතන මේක දන්නවා. මේකට ඊට. එතකොට අපිට පුළුවන්
කාරණේ වාරය සමූහවාද L sin θ. ඒතර අංශක 60කින් ආදේශ කරාට පස්සේ මෙතන h එක එන්නේ. දැන් රසදිය කන්දේ උස මගෙන් ඇති කරන පීඩනය සම්පූර්ණ L උසෙන්ම ඇති වෙන්නේ නැහැ. ඔයාලට පේනවා මෙහෙම ගිහිල්ලා මෙතනට ගියාම මේ දිරසත් එක්ක හදන කෝණේ බිඳුවයි. sin බිඳුව බිඳුවක් වෙලා තමයි h බිඳුවක් වෙලා තියෙන්නේ. ඒ රසදිය කන්ද මගින් පීඩනයක් ඇති කරන්නෙම නැහැ තිරස් අවස්ථාවේ. එතකොට ඒක ටික වැඩි වෙනකොට වැඩි වෙලා උඩරිම එනවා සිරස් අවස්ථාවේ. එතකොට හට යහ පැත්තට යන අවස්ථාව තමයි තුන්වෙනි එක. ඒතර මේකත් ඕන ඔයගොල්ලෝ සටහනක් කරන්න ආනත අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ වෙලාවේදී රසදිය කඳ මගින් ඇති කරන පීඩනය එවනත උස ගන්න පුළුවන් L sin θ කියලා. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඊට පස්සේ අපි ඊළඟට යනවා අර කට පල්ලෙහාට තියෙන අවස්ථාවටත් යන්නම් මේක තියන්න ඕන නම් කියන්න තමයි මකනවා නිතරම ඔයාලට මකයි කියලා හිතනවා නම් ෆොටෝ එකක් ගහලා තියාගන්න ඒක ලේසි එතකොට මේ කට පල්ලෙහාට එන අවස්ථාව මම පොඩ්ඩක් ඒකට සම්බන්ධතාව ඔයාලට අරන් දෙන්නම් ඒකත් හිතලා ගන්න පුළුවන් මහ දෙයක් නෑ නමුත් චූට්ටක් මග පෙන්නලා තියන්නම් මම මෙතනදී රසදිය කඳ වෙනස් වෙන්නේ නැහැ. නමුත් දැන් වායුවේ පීඩනය ඔයාලට පේනවා P3 කියලා ගත්තොත් මෙහෙම P0. හැබැයි මේකේ බර ඇති කරන්නේ පල්ලෙහාට. ඒ අනුව P ධන දැන් මෙන්න මෙතනට ලියන්නකෝ. වායුව මගින් ඇති කරන පීඩනය ධන මේක. එතකොට P3 ධන H rho g සමානයි P0 කියලා එන්නේ. වාන මෙතන සමතුලිතව තියනවා කියන්නේ මෙතන පල්ලෙහා මේ පීඩනය කියන්නේ බලයන්නේ පල්ලෙහාන් ඇති කරන බලය උඩින් එන බලය. උඩින් එන බලය දෙපාරකට මෙහා ඇති කරන බලය දාන මෙහා ඇති කරන බලය. එතකොට පීඩනයක් ඉදිරිය ගත්තොත් පල්ලෙහාන් ඇති කරන පීඩනය උඩින් පීඩනය සමාන වෙලා මේ පොයින්ට් එක සමතුලිත කරන්න පුළුවන්. මේ පොයින්ට් එකට මේ ද්‍රව කන්දෙන් හා මේ වායුවෙන් යන දෙකෙන්ම පීඩනය ඇති කරනවා. උදාහරණයකට ජලාශයක පතුලේ පීඩනය වගේ. මේ වායුව මගින් ඇති කරනවා V0 ජලාශය මගින් ඇති කරනවා H2G. ඒතර V0 දාන H2G සමාන වෙනවා මෙතන පීඩනය. දැනුත් ඒක තමයි වෙලා තියෙන්නේ. එතන පීඩනය පල්ලෙහාට යන්නේ නැති වෙන්න මොකෝ යන්නේ උඩ අතර ඇති කරන වායු ගෝල පීඩනය. දැන් හැම වෙලාවකම වායු ගෝල පීඩනය ඕනම දිශාවකට ක්‍රියාත්මක වෙනවා ඒ විවුර්ත පෘෂ්ඨයට ලම්බකව. ඒතර මෙතෙන්දිත් මේ පැත්තට කලින් මෙතෙන්දි මේ පැත්තට කොහොම ඇති කරත් P පීඩනයක් නේ. ඒ අනුව ඔයාලට පේනවා මෙතන P3 කියන එක එනවා ටික වෙනස් විදියට P3 සමානයි P0 ඍණ H rho g. හරි P0 ඍණ H rho g. ඔන්න ඔච්චරයි. ඉතින් ඕකට අදාළව සමීකරණය ලියලා හදන්න මහ දෙයක් නැහැ. ඉතින් මෙතන P0 කියන්නේ දැන් 80යි මෙයා 20යි. එතකොට 80න් 20ක් ගියාම 60යි රසදිය සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. ඉතින් නිකන් සරලව ආදේශ කර පළවෙනි අවස්ථාවත් එක්ක P1 V1 සමානයි P3 V3. ඒතර P1 විදිහට ආවේ වායුගෝල පීඩනය 80යි. වාරයක් හරස්කඩ වර්ග බලයේ වාරයක් උස කියන්නේ 20 සෙන්ටිමීටර. සමානයි මෙතන 60යි වාරයක් ඒ වාරයක් මෙතන උස විදිහට L අර ගන්න පුළුවන්. මේක ඉතින් කැපිලා යනවා. මේක නම් සුළු වෙන්නේ නැහැ මට වෙන විදිහට 80 බෙදීම 3ක් එන්නේ.
එතකොට 8ට 3 අරක් 2යි 6යි 20ට 3 අරක් 6යි 6යි 7යි සෙන්ටිමීටර. ඉතින් දිග වැඩි වෙලා තියෙනවා වලට පේනවා පල්ලෙහා පැත්තට හැරෙව්වම දිග වැඩි වෙනවා. ඒකට හේතුව පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙන්න වායු පීඩනය අඩු වෙනවා. ඒකට හේතුව තමයි වායු ගෝල පීඩනයට ප්‍රතිවිරුද්ධව තමයි මේ ද්‍රව කන්දේ පීඩනය. ඒකට එනම් මේ නලය කරකවන්න පුළුවන් හරියට මේ අතර තියාගෙන 180ක් දක්වා. එතන එහාට කරකුවා කියලා ආයේ ඒ දෙමයි එන්නේ. ඒතර උඩ අතර කට තියලා යට අතර දක්වා වෙනස් කරන්න පුළුවන්. එතකොට උඩේදී තමයි මේ වායු කන්දේ දිග අඩුම වෙන්නේ. ඒක ටික ටික යනකොට මොකද වෙන්නේ? මොකද ඒකට හේතුව තමයි සිරස් අතර ඉන්නේ නැද්දි සම්පූර්ණ රසදිය කඳත් එක්ක පීඩනයම සම්පූර්ණයෙන්ම එක්ව වෙනවා වායුවට. ආනත කරද්දී ඒක අඩු වෙලා ටික ටික සිරස් අවස්ථාවේදී මේක වායුගෝල පීඩනයට සම්බන්ධ වෙනවා. වායුගෝල පීඩනය විතරයි එන්නේ රසදියෙන්. එතනින් එහාට පල්ලෙහාට ආනත කරන්න වායුගෝල පීඩනයටත් වඩා මේකේ පීඩනය අඩු වෙනවා මේකෙන් එන බලපෑම නිසා. එමෙන්න අවම අවස්ථාව. මේකේ අවම නැත්තම් වැඩිම වායු කන්දට වැඩිම දිගක් එන්නේ මේ අවස්ථාවේ. අටවල්ලහට තියෙන අවස්ථාව. මම මේක මෙච්චර හයිලයිට් කරලා කරන්න හේතුව ඔයාලට තේරෙන්න ඕන. එහෙනම් කුවිල් නලයේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා අපිට. අන්න ඒකට තමයි අපිට මේ දේ දැනුම තියෙන්න ඕන. ඉතින් සයින් 60කින් ආනත කරාම මේ සම්බන්ධයෙන් අරගන්න මම මොන එකක් බෝඩ් එක හදලා තියන්නම් ඔයාලට. මේ පැත්ත වෙනසක් නැහැ. මම සුළු කරලාම ලියන්නම් 80 වැඩි කිරීම 20නේ. ඒතර 60කින් ආනත අවස්ථාවේදී එන්නේ 80 ධන L කියන්නේ 20යි sin 60. කියන්නේ 20 වැඩි කිරීම cos මූල 3 බෙදීම 2ක්. මේක වැරදිනේ. තිරසට නෙමෙයි සිරසට 60කින් කියලා කියන්නේ. ඒතර මේක 60 වෙන්නේ. ඒ අනුව මේක cos වෙනවා. සුළු වෙන විදිහට තමයි දීලා තියෙන්නේ. cos 60 භාගය. ඒ කියන්නේ 10 සෙන්ටිමීටර. ඒතර ඒ අනුව ඔන්න විදිහට සුළු කිරීම එන්නේ. බිඳුවක් කපලා දාන්න පුළුවන්. 8 වරක් දෙක 16යි 160 බෙදීම 11ක් කියලා එන්නේ සෙන්ටිමීටර. හරි. මම ආනත අවස්ථාව තිබ්බා එතන සුළු කිරීම තියෙන්නේ යා සිරසට. මම තිරසට ආනතවට ඊට කියලා අරන් තියුනේ. නමුත් සිරසට ආනතව නම් ඔයාලා කියනවා මේක බද්ධ පාදය වෙන්නේ. එතකොට කර්ණිකාරයක් cos t ට තමයි බද්ධ පාදයේ සමාන වෙන්නේ. කර්ණ 60 කෝණයට බද්ධ පාදය. එතකොට කර්ණය සුළු ලියද්දි cos වෙනවා. ඒ සම්පූර්ණ තිරස්සෙද්දි cos කෝණය 90ක් වෙනවා. ඒ 90 මොකෝ වෙන්නේ? cos 90 බිඳුවක් වෙනවා. චුට්ටක් ඕවා ගැන චුට්ටක් හිතලා සාමාන්‍යයෙන් ගැටලු තියෙනවද නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. චානු කවලක් නැහනේ. නෑ සර්. එහෙනම් අපි ඉස්සරහට යමු. ඉතින් ඊළඟ නියමය. මොකද්ද? බොයිල් නියමයට පස්සේ ඉන්නේ චාල්ස් නියමය. ලියන මාතෘකාව චාල්ස් නියමය. මොකද චාල්ස් කිව්වේ? දැන් තමයි දන්නවා ඔයගොල්ලෝ චාල්ස් කිව්වේ මොකද්ද කියලා. පරිපූර්ණ වායුවක. නම් සියලු නියම පරිපූර්ණ වායු වලට විතරමයි වැදගත් වෙන්නේ. පරිපූර්ණ වායුවක අචල වායු ස්කන්ධයක පීඩනය නියත නම් පරිමාව උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට. දැන් මේක කෙල්වින් වලින් ආදේශ වෙන්නේ. පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. චාල්ස් නියමය. හරි. එතකොට කියනවා යටින් චාල්ස් නියමය කියන එක අචල වායු ස්කන්ධයක පීඩනය අතනින් පටන් ගන්න පරිපූර්ණ වායුවක අචල වායු ස්කන්ධයක
පීඩනය නියත විට පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. නියතයක් කරා මේක සමාන කරන්න පුළුවන්. උඩ තියෙන මේක මයත් එක්ක ලියාගෙන යන්න. මේකේ කියවෙන්නේ V බෙදීම T නියතයක් කියලා. අචල වායු ස්කන්ධයේ පීඩනීයතර වායුක V බෙදීම T අනුපාතයේ නියතයක් කියලා. යන අවස්ථා දෙකකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ස්කන්ධය වෙනස් වෙන්න බෑ. පීඩනය වෙනස් වෙන්න බෑ. පරිමාව V1 උෂ්ණත්වය T1 නම් උෂ්ණත්වය වෙනස් වෙනකොට T2 දක්වා පරිමාව වෙනස් වෙනවා. ඒ අනුව V1 බෙදීම T1 සමානයි V2 බෙදීම. මේ ඇවිල්ලා අවස්ථා දෙකකට. ඔක අරන් ඉවර මෙන්න මේ ගාන ලියන්න. ලියන්න මෙන්න එහෙම. පරිපූර්ණ වායුවක සෙල්සියස් 27 දී පරිමාව පරිපූර්ණ වායුවක සෙල්සියස් 27 දී පරිමාව ඝන සෙන්ටිමීටර් 300 නම් සෙල්සියස් 127 දී පරිමාව සොයන්න. සෙල්සියස් 127 දී පරිමාව සොයන්න. ඉසුරු මන් දැන් දැක්කේ මැසේජ් එක. හරි මේක හදලා මම කතා කරමු. මට චුට්ටක් මේ කොටසේ අවසාන මතක්. මේ හත තාම හදන්න බෑ ඉසුරු මේ ඉස්සරහ කොටස් වලින් හදන් දෙන්නේ මම අපි ඉස්සරහට හදමු 7 වෙනි. තාම වායු නියම තුනම දැනගෙන ඉන්න ඕන 7 වෙනි එක හදන්න. හරි මං හිතන්නේ ඔය ගාන නම් හදන්න දෙයක් නැහැ ලොකුවට. මේකෙන් යන්න පුළුවන් එක්ක උඩ එකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් යන්න පුළුවන්. සෙල්සියස් 27 වුණාට කෙල්වින් ගත්තොත් 273ක් එක්කව කරලා ගන්න ඕන. 273 ධන 27. දී පරිමාව මේ තමයි T1 300 ඝන සෙන්ටිමීටර. ඒතර සම්මත ඒකකින් ආදේශ කරන්න අවශ්‍ය නැහැ මේ වගේ සමීකරණ වලට. ආදේශ කරා කියලා වැරද්දක් නැහැ. එතකොට මෙතන 300 බෙදීම 300 මෙහා ඝන සෙන්ටිමීටර මෙහා කෙල්වින්.
127යි කියන්නේ 400යි මං හිතුවේ. පාරසිය ඝන සෙන්ටිමීටර් සමානයි v. අනේ නිකන් ඇදී මේ ගාන නිකන් ඔයාලට නිකන් ලාවට තේරෙන්නේ නැහැ මේ කියන්නේ ඒ අදහසක් ගන්න විතරයි. ඔයාලට පේන්න ඕන උෂ්ණත්වයත් එක්ක පරිමාව ඒකාකාරව වෙනස් වෙනවා කියලා. නේ? උෂ්ණත්වය සමග පරිමාව ඒකාකාර වෙනස්. එහෙනම් යටින් ලියන්න VT ප්‍රස්ථාර වායු සඳහා VT ප්‍රස්ථාර වායු සඳහා VT ප්‍රස්ථාර ලියන්න පරිපූර්ණ වායුවක අචල වායු ස්කන්ධයක් සැලකුව විට එහි පරිමාව පීඩනයේ නියත විට सेल्सियस उष्णत्වය සමග පහත පරිදි විචලනය වේ. ඔයාලට වෙනවා සමානුපාතිකයක් යන්න ඕන. ඒතර කෙල්වින් උෂ්ණත්වයට තමයි සමානුපාතිකය වෙන්නේ. ඒ අනුව සෙල්සියස් උෂ්ණත්වයට ගද්දී මෙන්න මෙහෙම y සමාන mx ධන c එකක් එනවා. ඒකට බය වෙන්න එපා. බලන්න v සමාන k වාරයක් t ධන 273 තමයි එන්න ඕන. සෙල්සියස් එකට අදාළ වෙන්නේ. ආනුව v සමානයි k t ධන k වාරයක් 273. ඒතර මේක තමයි y සමානයි mx ධන c. ඉතින් අපිට මේකට චුට්ටක් සංකේතයක් දානවා. සෙල්සියස් බිඳුවේදී පරිමාව v නෝට් කියලා අපි ගන්න තාම. මේක ඇඳ ගන්න. සමීකරණේ එන හැටි පොඩ්ඩක් තේරුම් ගන්න මොනවා හරි තේරෙන්නේ නැද්ද කියලා තියෙනවනම් මම අහන්න පුළුවන්. ඔයාලට පේනවා සෙල්සියස් සහ කෙල්වින් කියන පරිමාණ අපි ලකුණු කරන විදිහ වෙනස්. මෙයා θ වලින් අරයා සංකේතවත් කරන්නේ θ වලින් කෙල්වින් සංකේතවත් කරන්නේ බොහෝ වෙලාවට කැපිටල් T අකුර. හරි මේක ඇඳලා මේක ලකුණු කරගන්න. right ඊළඟට එනවා අපි ලියන්න දෙවෙනි දෙක කියලා දාන්න කෙල්වින් උෂ්ණත්වය සමග පරිමාව විචලනය වීම. කෙල්වින් උෂ්ණත්වය සමග පරිමාව විචලනය වීම. එතෙන්දී මුල් අක්ෂ හරහා යන සරල රේඛාව v සමානුපාතිකයි t. නැත්නම් v සමානයි kt කියන එක එන්නේ. ඒ කියන්නේ y සමානයි mx. right මේකත් දාගන්න. මේ ඇවිල්ලා කෙල්වින් එකට. බිඳුව ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. මේ බිඳුව කියන්නේ මේ පැත්තට බිඳුව කියලා මේ බිඳුව කියන්නේ මේ පැත්තේ බිඳුව කියලා. බිඳුව ලක්ෂ්‍ය.
right ඊළඟට අපි එනවා දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස් වෙනවා නැත්නම් ප්‍රසාරණය කියන මාතෘකාව තාපයට අදාළ වෙන මාතෘකාවට තමයි මේ වායු නියමයෙන් ඇහෙලා තියෙන්නේ. ඒතර ඒ කියන්නේ වායුක ප්‍රසාරණය ගැන කතා කරන්න පුළුවන් මේ වායු නියමය පාවිච්චි කළා. එනම් ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක වායුක පරිමාව වෙනස් වීම. හැබැයි මේක අර්ථ දැක්වීම අපි ගන්නෙම සෙල්සියස් උෂ්ණත්වය ඇසුරෙන්. ඒ කියන්නේ සෙල්සියස් බිඳුවේදී තමයි ආරම්භක පරිමාව ගන්න. ඒතර අපි ඒක ගත්තේ V0 කියලා. එතකොට යම් උෂ්ණත්වයකට උෂ්ණත්වය වෙනස් කළාට පස්සේ පරිමාව එතකොට අපිට ගන්න පුළුවන් VT කියලා. අර වෙනවනේ බිඳුවේ ඉඳන් ඒ උෂ්ණත්වය දක්වා වෙනස් වෙනවනේ VT. අපි ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වේ. ඒකට ඔයගොල්ලෝ දන්නවා මෙතන අනිවාර්යයෙන්ම පීඩනීය නියතයක්. අපි ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වා. මොකද ප්‍රසාරණතාවයේ පරිමාව ප්‍රසාරණතාවය. එහෙම නැත්නම් උෂ්ණත්වයත් එක්ක පරිමාව වෙනස්. මේක හැබැයි දැන් සංකේතවත් කරන්නේ ගැමා විතරක් මදි. ගැමා P කියන එක. ඒතර P කියන එකේ තේරුම තමයි පීඩනීය නියතයි කියන එක. ඒතර මට මේක ලියන්න පුළුවන් පරිමාව වෙනස. V theta ඍණ V naught පරිමාව වෙනස. මේ තමයි ඩෙල්ටා V කියන එක. theta උෂ්ණත්වයට පරිමාව වෙනස. ආරම්භක පරිමාවෙන් බෙදුවම ඒකක පරිමාවකට වෙනවා. සුපුරුදු පරිදි උෂ්ණත්වයෙන් බෙදුවාට පස්සේ උෂ්ණත්ව වෙනස කියන එක එන්න ඕන මෙතනට අදාළ වෙන්නේ නැහැ. හේතුව බිඳුවෙන් තමයි අර්ථ දැක්වීම පටන් ගන්න. පේනවනේ? එහෙනම් වායු වල අර්ථ දැක්වීම යුටි වෙනසක් තියෙනවා. ආරම්භක උෂ්ණත්වයේ බිඳුවේ තියෙන්න ඕන අනිවාර්යෙන් අර්ථ දැක්වීම. එහෙනම් සෙල්සියස් බිඳුවේ තියෙන වායුවක සෙල්සියස් බිඳුවේ තියෙන වායුවක ඒකක පරිමාවක ඒ කියන්නේ ඝන මීටර එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් වෙනස් කරාට පස්සේ ඒ වැඩි වෙන පරිමාව තමයි වායුවක නියත පීඩනයේදී පරිමාව සාන්තාවය කියලා. එහෙනම් වායුවක පරිමාව සාන්තාවයේ වචන චුට්ටක් වෙනස්. නියත පීඩනයේදී වායුවක පරිමාව සාන්තාවය කියලා වචන වෙනවා. ඊට අමතරව උෂ්ණත්වයේ සෙල්සියස් බිඳුවේදී ඒකක පරිමාවක මේ ඕනම ඒකක පරිමාව ඉස්සර නම් එහෙම නෙමෙයි. සාමාන්‍ය පරිමාව සාන්තාවය අර්ථ දක්වද්දී අපි කිව්වේ ඒකක පරිමාවක උෂ්ණත්වය ඒක එකකින් හෝ කෙල්වින් එකකින් වැඩි කරද්දී පරිමාවයේ සිදුවන වැඩිවීම කියලා. දැන් එහෙම නැහැ. සෙල්සියස් බිඳු උෂ්ණත්වයේ පවතින කියන වචනෙත් එනවා වායු වලට. right අපි වායු වලට අදාළව එනම් වැඩේ පටන් ගමු මේව ලියන්න. වායුක පරිමාව ප්‍රසාරණතා සංගුණකය. වායුක නියත පීඩනයේදී පරිමාව ප්‍රසාරණතා සංගුණකය. වායුවක නියත පීඩනයේදී පරිමාව ප්‍රසාරණතා සංගුණකය. යට ලියන්න මේව. සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ වායුවක සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ වායුවක ඒකීය පරිමාවක උෂ්ණත්වයේ ඒකකකින් වෙනස් කිරීමේදී පරිමාවයේ සිදුවන වැඩිවීම උෂ්ණත්වයේ ඒකකකින් වෙනස් කිරීමේදී පරිමාවයේ සිදුවන වැඩිවීම
නියත පීඩනයේදී වායුවක පරිමාපසාරණතාවය නියත පීඩනයේදී වායුවක පරිමාපසාරණතාවය වරහන් ඇතුලේ ගැමා පී ලෙස හඳුන්වනවා. උඩ රූප සටහන පොඩ්ඩක් අඳ ගන්න. උඩ රූප සටහන අඳලා යටින් ලියන්න මේව. V නෝට් කියන එක ලියන්න මේව. V නෝට් ඉරක් දාලා ලියන්න සෙල්සියස් බිඳුවේදී වායුවේ පරිමාව. V නෝට් කියන එකට ඉරක් දාලා ලියන්න සෙල්සියස් බිඳුවේදී වායුවේ පරිමාව. V θ කියලා ඉරක් දාලා ලියන්න සෙල්සියස් θ උෂ්ණත්වයේදී. මේ තියෙන සෙල්සියස් θ උෂ්ණත්වයේදී වායුවේ පරිමාව. දැන් අපි වාක්‍ය ලියන්නේ මෙහෙම. V නෝට් පරිමාවක උෂ්ණත්වයේ θ ප්‍රමාණයකින් වැඩි කිරීමේදී V නෝට් පරිමාවක උෂ්ණත්වයේ θ ප්‍රමාණයකින් වැඩි කිරීමේදී පරිමා වෙනස යano යටින් ලියන්න ඒකක පරිමාවක උෂ්ණත්වය එකකින් වෙනස් වැඩි කිරීමේදී පරිමා වෙනස වරහන් ඇතුලේ ගැමාපි බෝඩ් එකක් තියෙනවා. ගැමාපි සමානයි ඒකක පරිමාවකට කරන්න පරිමාවෙන් ඒකක V නෝට් පරිමාවකට කරන්න V නෝට් ගෙන් බෙදනවා. ඒකක උෂ්ණත්වයකට කරන්න උෂ්ණත්වයෙන් බෙදනවා. යනවා අපි දන්න සුපුරුදු සමීකරණය හදා ගන්න පුළුවන් V θ සමානයි V නෝට් වාරයක් එක දන ගැමා P θ. සමීකරණයේ විදිය චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. එකක් තමයි ඩෙල්ටා θ වෙනකොට දැන් ගෙලින්ම θ ආදේශ වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි ගැමා වෙනකොට ගැමා P කියලා තමයි යන්නේ. ඕක ලියලා ඉවරනා යටින් ස්ටුඩියෝට උදාහරණයක් විදිහට මේක දාලා තියන්න. බලන්න වෙන සෙල්සියස් බිඳුවේදී උෂ්ණත්වය කෙල්වින් එකකින් හෝ සෙල්සියස් එකකින් වැඩි කරලා තියෙන්නේ. එතකොට පරිමාව වැඩි වෙලා තිනවා ආරම්භයේදී 1යි දැන් ඩෙල්ටා V ප්‍රමාණය අන්නේ ඩෙල්ටා V එක තමයි ගැමා V කියලා කියන්නේ. මේක පොඩියට ඔය කොහෙන් හරි අස්සකින් දාලා තියාගන්න. ඕක තමයි ඔක අර්ථය. හැබැයි දැන් මේක පොඩ්ඩක් මේක හිර වෙලා තියෙන්නේ. මේක තෝරන B නියතයි කියන එක ලියලා වෙන්න. මේක හිර කරලා තියෙන්නේ. පීඩනයේ නියත කියන අවස්ථාවට කලින් එහෙම නැහැ. ගන්න රාගය වල නම් පීඩන කතාවක් ඇත්තම නැහැ. කෙලිම උෂ්ණත්වය වැඩි කරා පරිමාව වැඩි වීම. තමයි ගැමා කියලා කියන්නේ. ඒකෙන් සෙල්සියස් බිඳුවකුත් නැහැ. මේක එහෙම නැහැ. යම් ඒවට හිර කරලා තියෙන්නේ. මොකද වායු කියන්නේ ටිකක් විශේෂ හැසිරීම් දින කට්ටියක්. ද්‍රවයකුණත් එහෙම ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඒතර අර්ධකීමේ මේ V2 වෙනකොට දැන් V θ ඇවිල්ලා තියෙන්නේ V නෝට් වෙනකොටත් V1 වෙනකොට V නෝට් සෙල්සියස් බිඳුවේදී පරිමාව කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ ගැමා P සඳහා ප්‍රකාශනයක් කරගන්න කියන්නේ නම් මාතෘකාව ගැමා P සඳහා අගයක් ලබා ගැනීම.
ගැමා පී සඳහා අගයක් ලබා ගැනීම. ඔයාලා දන්නවා අර්ථ දැකීමේ තියෙන ගැමා සෙන්සියස් වලින් ඉඳ මම ඒකට අදාළ ප්‍රස්තාරයන්ද මම මෙයාට කිව්වා v නෝට් කියලා. එතන මේ උස v නෝට්. හරි. ප්‍රස්තාරයට අනුව ඔයගොල්ලන්ට පේනවා සෙන්සියස් බිඳුවේදී පරිමාව. එතකොට මෙන්න මේ දුරත් අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ පරිමාව බිඳුවක් වෙන්නේ මොන උෂ්ණත්වයේදී? ඔයාලා දන්නවා ඍණ කෙල්වින් ඍණ 270 සෙන්සියස් ඍණ 273 දී කෙල්වින් බිඳුවේදී. ඒතර මේක 273ක්. එයානු මේ වස්තාරයේ අනුක්‍රමණය මට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනවා. මෙන්න මෙතනින් අල්ලලා ලියන්න පුළුවන්. v0 බෙදීම 273. මේ වස්තාරයේ අනුක්‍රමණය කියන එකත් මම චුට්ටක් පැහැදිලි කරන්නම්. සෙන්සියස් එකකට අනුක්‍රමණය කියන එක තමයි මේකේ එකකට මේක වැඩිවීම. මේක එකකට මේක වැඩිවීම. මේ බලන්න. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒතර ඒකක ඩෙල්ටා x අගයකට y නේ. කියන්නේ මෙන්න මේ පැත්තට. එහෙම නැත්නම් උෂ්ණත්වයේ සෙන්සියස් එකකට පරිමාව වැඩිවීම කියන එක තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පේනවා මොකද්ද කියලා. එතකොට ගැමාම නෙමෙයි. ගැමා වුණා නම් ඒකක පරිමාව මේකේ එහෙම එකක් කියලා නැහැ. මේක ආරම්භයේදී v0 පරිමාවක් තියෙනවා. ආරම්භයේදී එකක් තියුණා නම් හරියි. එතකොට අපේ සුපුරුදු සමීකරණයට අනුව ගත්තොත් එහෙම මොකද සමීකරණය? ගැමා සඳහා සමීකරණය වෙන්නේ v θ සමානයි v0 ධන 1 ධන ගැමා p θ. ඉතින් මේ ප්‍රස්තාරයට අනුව මේකත් සකස් කරන්න පුළුවන් v θ සමානයි v0 ගැමා p θ ධන v0. ඔයාලට පේනවා මේ තමයි y. මේ තමයි m. මේක x. ඒ අනුව මෙතනින් යන අනුක්‍රමණය දැන් මේ තියෙන ප්‍රස්තාරික නිරූපණය මේ තියෙන සමීකරණයෙන් අපි ලබාගත් නිරූපණය එකමනේ තියෙන්නේ එකම වායුවක් සඳහා තමයි මේ දෙක අර්ථයක් වදින්නේ. අනු මෙතන අනුක්‍රමණය එනවා v0 gamma p කියලා. ඉතින් ඔන්න ඔය අනුව අපිට එනවා v0 gamma p සමානයි v0 බෙදීම 270. ත්‍රියාණු වායුවක් සඳහා gamma p සඳහා අගයක් එනවා 1/273යි කියලා. මේ ලෝකයේ ඕන වායුවක් සඳහා මොකද මේකේ දැන් ඔයාලට පේනවා මේක නිශ්චිත අගයක්. ඒකට වායුවෙන් වායුවට ඒ කියන්නේ හයිඩ්‍රජන්ද නයිට්‍රජන්ද ඔක්සිජන්ද අදාළ නැහැ. සියලු වායු සඳහා මේක 1/273ක්. නැත්නම් සියලු වායු වලට gamma p. ඒ කියන්නේ සියලු වායු සෙන්සියස් බිඳුවේ ඒකක පරිමාවක උෂ්ණත්වය ඒකකින් වැඩි කරොත් සියලුම වායු හැසිරෙන්නේ එකම විදිහට. ඒ කියන්නේ එකම පරිමාවක් තමයි හැමෝගෙම වැඩි වෙන්නේ. ඒක අගයත් අපි දන්නවා. කලින් නම් දැනන් හිටියේ නෑ 1/273ක් ආසන්න ලෙස. ඒ නිසා මේ වායු වල තියෙන විශේෂ ලක්ෂණ ටික වැඩි කියලා ඔයාලට පේන්න ඕන. මේ පැත්තෙන් ප්‍රස්ථාරය අරගෙන මේ පැත්තෙන් සමීකරණය අරන් මේ දෙක සම්බන්ධ කරන්න. පද හඳුන්වා දෙන්නේ නැහැ දන්නේ ඒවා නිසා. right ඉක්මනට කරගෙන යන්න.
හරි ෆොටෝ එකක් දාලා තියාගන්න මම වැඩි වෙලා දෙන්නේ නැහැ කරන්ට් එක ගිහලා තියෙන හින්දා මම ගන්න දෙනවා මේ කතාව අවබෝධ කරගන්න මේකේ තේරුමත් අපි පොඩ්ඩක් ගමු මේකේ තේරුම බලන්න යම් වායුවක යම් පරිමාවක් V0 सेल्सियस බිඳුවේදී V0 පරිමාවක් සැලකුවොත් එයා सेल्सियस 1කට වැඩි වීම තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේක තවදුරටත් ඔයාලට තේරෙන විදිහට කියන්නම්. सेल्सियस බිඳුවේදී වායුවේ පරිමාව V0 නම් सेल्सियस 1ේදී වායුවේ පරිමාව වෙන්නේ V0 ධන කොච්චරද? 1/273ක්ද? නෑ. ඒ ඒකක පරිමාවටනේ. V0 පරිමාවකට ඒකෙන් වැඩි වෙන්න ඕන. මම නිකන් මේ ගැමාවල අර්ථ දැක්වීම තවදුරටත් වෙන විදිහට ඔයාලට පෙන්නන්නේ. V0 ධන දෙවාරයක්. ඒත් මේ පේනවා අර වස්තාර අනුක්‍රමණයෙන් තේරුම ඒකක උෂ්ණත්වයකට පරිමාව වැඩි වීම. ඒතර V0 නැත්නම් මට මෙහෙම ලියන්න පුළුවන්. මම මේ තවදුරටත් අවබෝධ වෙන්න මේ සම්බන්ධය ආරම්භ වෙන්නේ. V0 පරිමාවට ගත්තොත් V0 වලින් 273 සෙල්සියස් එකට වැඩි වෙනවා. ඒකක පරිමාවට ගත්තොත් කොච්චරක් වැඩි වෙනවද? 1/273ක් වැඩි වෙනවා. මේක නිශ්චිතාංකයක්. මේක ගත්තොත් V0 වෙදීම. ඒ කියන්නේ යාගේ සෙල්සියස් බිඳුවේදී පරිමාව දන්නවා නම් ඒකට අදාළව සෙල්සියස් එකකට පරිමාව වැඩි වීම කියන්නේ එයාගෙන් 273 එකක්. එතන මේ වහන්න මෙහෙම ගිහිල්ලා 1/273 එකයි 1/273 එකයි 1/273 එකයි කොහොමම 273ක් යනකොට කොච්චරක් යනවද? V0 පරිමාවක් යනවා. අඩු වෙන පැත්තට කියන ලේසි V0 ආරම්භ V0 එකකට 273 එකක් අඩු වෙනවා. ඔහොමම 273ක් යනකොට බිඳුවක් වෙනවා. අඩු වෙන පැත්තට කියන ලේසි. ඉස්සරහටත් එහෙම තමයි. V0 වලින් තමයි ස්ටාර්ට් එක ගන්න. හරිනේ. මොකද බිඳුව ඉඳන් ගන්න එපා. මොකද බිඳුව කියන පරිමාවට බිඳුව කියන පරිමාව තාත්වික නැහැ. රයිට් මේක දාලා තියාගන්න. දාලා තියෙන ඔන්න ඔය විදිහට අපි පරිමාව සාරණතාවයේ සම්බන්ධව චාල්ස් නියමයෙන් පැහැදිලි කරගත්තා. දැන් අපිට ඊළඟට තියෙන්නේ චාල්ස්ගේ දෙවන නියමය. නැත්නම් පීඩන නියමය. චාල්ස්ගේ දෙවන නියමය. එහෙම නැත්නම් මේකට කියනවා පීඩන නියමය. ඔයාලට පේනවා අරකම තමයි මේකෙදි කියවෙන්නේ. අරකම කියන්නේ මොකද්ද? අචල වායු ස්කන්ධයක කලින් පීඩනය නියත වුණේ දැන් පරිමාව නියත. එහෙනම් මොකද්ද උෂ්ණත්වයත් එක්ක වැඩි වෙන්නේ? පීඩනය. උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන පීඩනය. අර කලින් පරිමාව වෙනුවට දැන් පීඩනය හැදෙනවා. කලින් පීඩනය දිවිච්ච තැනට පරිමාව හැදෙනවා. එහෙනම් ලියන්නේ චාල්ස්ගේ දෙවන නියමය නැත්නම් පීඩන නියමය කියන එක. ලියන්න පරිපූර්ණ වායුවක චාල්ස්ගේ දෙවන නියමය නැත්නම් පීඩන නියමය කියන එක. යටින් ලියන්න පරිපූර්ණ වායුවක අචල වායු ස්කන්ධයක පරිපූර්ණ වායුවක අචල වායු ස්කන්ධයක පරිමාව නියත විට එහි පීඩනය පරිමාව නියත විට එහි පීඩනය උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. එහි පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න.
ඒ අනුව p බෙදීම t සමානයි නියතයක් කියන එක. අවස්ථා දෙකකට P1 T1 උෂ්ණත්වය වෙනස් වෙනකොට පරිමාව වෙනස් වෙනවා. ඒ අනුව P බෙදීම T නියතයක්. එහෙනම් මෙතනත් P බෙදීම T නියතයක්. මේකත් අවශ්‍ය නම් භාවිතා කරන්න. හරිද? right අපි ඊට පස්සේ යනවා ඔන්න විදිහට ඔයගොල්ලන්ට එනවා චාර්ල්ස් නියමයේ සමීකරණ. ඉතින් මම මේකට ගාණක් දෙන්නේ නැහැ. ඕනනම් දෙන්න පුළුවන් අපිට. ලියන්න මෙහෙම. කෙල්වින් 127 දී සංවෘත වාජනයක් තුළ පරිමාව ඝන සෙන්ටිමීටර් 500ක් වන පරිමාව ඝන සෙන්ටිමීටර් 500ක් වන සංවෘත වාජනයක පවතින වායුවේ පීඩනය එක වැඩි කිරීම 10/5 පැස්කල් වේ. එක වැඩි කිරීම 10/5 පැස්කල් වේ බෝඩ් එකේ. එක වැඩි කිරීම 10/5 පැස්කල් වේ. වාජනීය උෂ්ණත්වය සෙල්සියස් 327 දක්වා වැඩි කළ විට වාජනීය උෂ්ණත්වය සෙල්සියස් 327 දක්වා වැඩි කළ විට එම වායුවේ පීඩනය සොයන්න. එතකොට සංවෘත වාජනයේ පරිමාවත් වැඩි වෙනවා. ඒවා සලකන්න එපා. එහෙම සලකනවා නම් ඒවට අදාළ දත්ත දෙනවා. එතකොට වාජනයේ පරිමාව නියතයක්. ඒක 500යි. එතකොට මේකේ උෂ්ණත්වය කෙල්වින් සෙල්සියස් 127. ඒ කියන්නේ කෙල්වින් 400 ඉඳන් 327 කියන්නේ කෙල්වින් 600 දක්වා වෙනස් කරනවා කියලා කියන්නේ. මේකේ වායුගෝල පීඩනයේ වායුව තියෙනවා කියලා ඔය නොකිය කියන්නේ පැස්කල් 10/5. එහෙනම් මෙතන P2 කියන එක තමයි හොයන්න තියෙන්නේ. මේ සමීකරණයට සාමාන්‍ය සමීකරණ දෙකක් විදිහට මේ දෙකට අරගෙන හදන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙනවා වායු අචල වායු ස්කන්ධයක් පරිමාව නියතයක්. එහෙනම් P1 P2 T2 යනුව එක වැඩි කිරීම 10/5යි 400 සමානයි 3 බෙදීම 2යි නැත්නම් 1.5 වැඩි කිරීම 10/5 පැස්කල්. හරි. ඊට පස්සේ අපි අඳින්න යන්නේ මේවට අදාළ ප්‍රස්තාර ටික. සාමාන්‍ය එකම රටාවක් තියෙන මේ තුනේම නියමය ඊට පස්සේ ප්‍රස්තාර. ලියන්න.
P Iraq T Bastar. P Iraq T Bastar. කරන්න තු ලියන්න චාර්ල්ස් නියමයට අනුව. චාර්ල්ස් නියමයට අදාළ. sorry පීඩන නියමයට අදාළ. චාර්ල්ස්ගේ දෙව නියමය. ඔයාලා දන්නා මේ දෙක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේක P නෝට් නෙමෙයි මේක P theta මේකත් P theta. යනු මෙයා මෙන්න මේ විදිහ එකක් එන්නේ අර PV පැටලේ පරිස්සමෙන් එකම ස්වභාවය මොකද උෂ්ණත්වයත් එක්ක පරිමාව ගත්තත් පීඩනය ගත්තත් එකම විදිහට තමයි හැසිරෙන්නේ. එයානෝ මේක එනවා මෙන්න මේ විදිහට. මේක 273ක් ආසන්න ලෙස මේක මේ විදිහට. ඔයගොල්ලෝ තේරෙනව නම් මේ පීඩනයත් එක්ක ආදේශ වෙනවා යම් යක්. මම ඒකත් මෙතන ලියන්නම්. මොකද්ද? ඒ තමයි ගැමා V කියලා එකක් ආදේශ වෙනවා. මේකට කියන්නේ පීඩන සංගුණකය. පීඩන සංගුණකය. දැන් ඔයාලට පුළුවන් මේ පීඩන සංගුණකය සඳහා ප්‍රකාශන ලියන්න. කොහොමද ලියන්න වෙන්නේ? අචල වායු පරිමාවක මොකද වෙන්නේ? උෂ්ණත්වය එකක සෙල්සියස් බිඳුවේ පවතින. ඒතර ආරම්භයේදී අර මම කලින් කිව්වනේ සෙල්සියස් බිඳුවේ තියෙන්න ඕන. ඒතර මේක අපි ගත්ත P0 කියලා. අපි ඩීටා ප්‍රමාණිකයේ උෂ්ණත්වය වැඩි කරොත් එලා දෙන්න කිය. හරි මේ මම කොහොමද දැන් නවත්ත මට කරන්ට් එක ගිහලා දෙන්න රිවිෂන් එක. කැමරේ පේන්නේ නැහනේ. හරි අපි ඒක ටික කරමු ඔයගොල්ලෝ ගෙදරදී කරගෙන යන්න.